අද අපි කතා කරන්නේ 10-11 සිංහල සාහිත්‍ය සංග්‍රහය පෙළපොතේ ආරම්භක පාඩම මීට පෙර අපි කතා කරා මේ පාඩමේ හැඳින්වීම පිළිබඳව. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව දැන් මේ අවස්ථාවේ කතා කරන්නේ නැහැ. මේ පෙළපොතේ දෙවන පිටුවේ තියෙන සතරකන් මන්ත්‍රණය කියන කොටසේ එහෙම නැත්නම් මේ ජාතක කතා කොටසේ අඩංගු වෙන ඒ විස්තරය පැරණි භාෂාවෙන් තියෙන විස්තරය අපි ඊටම සරල බසින් කතා කරමු. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි මේ සරල බසින් ලියනවා කියන කාරණය. මේ කාර්යය ඊටම පහසුවෙන් කරන්න විශේෂයෙන් දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අපි මේ ජාතක කොටස් මේ පැරණි භාෂාවෙන් රචනා වෙලා තියෙන කොටස් සරල බසින් ලියන්නට යාමේදී අපි නොකළ යුතු කාර්යයක් තමයි මේ වචනෙන් මේ සඳහන් වෙලා තියෙන කොටස් වල වචනෙන් වෙනම අරගෙන ඒවයේ තේරුම් හොයා කතා කරන්න ගියොත් සමහර විට අර්ථේ වෙනත් අර්ථයක් එන්නත් පුළුවන්. ඒ නිසා අපි කළ යුතු නිවැරදි කාර්යය තමයි කළ යුතුම දේ තමයි අදාළ ඡේදයේ ලබා දෙන වාක්‍යයක් සම්පූර්ණයෙන්ම කියවලා. එහෙම නැත්නම් වාක්‍ය දෙක තුනක් නැත්නම් ඡේදයම සම්පූර්ණයෙන් කියවලා තමයි හරියටම අර්ථය වටහා ගන්න ඕනේ. ඒකට හේතුව මේ ජාතක කතා කරුවෝගේ වාක්‍ය සමහර විට ඔවුන් ප්‍රකාශ කරන අදහස අපිට නිවැරදිව වැටහෙන්නේ සමහරට සම්පූර්ණ ඡේදයම කිව්වම. ඔවුන් කියන අදහස සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ. ප්‍රකට වෙන්නේ ඒ ඡේදයම සම්පූර්ණයෙන් කියවුවායින් පසු සමහර විට. ඉතින් ඒ නිසා අපි වචනෙන් මේවා තේරුම් ගන්න ගිහිල්ලා තේරුමක් නැහැ. දැන් අපි බලමු කොහොමද මේ කොටසේ සරල අර්ථය ගොඩනගා ගන්න කියලා. මුලින්ම මතක තියාගන්න ඕනේ මේ කොටසේ තියෙන වැදගත්කම. වැදගත්කම කියන්නේ විභාගයේදී සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂයෙන්ම 3 ආකාරයකට මේ සතරකන් මන්ත්‍රණය කියන කොටස අපිට වැදගත් වෙනවා. එකක් තමයි ලිහිල් බසින් ලිවීම. අනිත් කාරණේ තමයි අවස්ථා සම්බන්ධයන් වලට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. ඊළඟට දීර්ඝමය වශයෙන් ටිකක් විස්තරාත්මක වශයෙන් අපිට ਵਿਚාරයන් විදිහට අපිට ලියන්න ප්‍රශ්න ලැබෙනවා විභාගෙට. මෙන්න මේ කියන කරුණු ටික මතක තියාගෙන ඒ සියලුම කරුණු ආවරණය වෙන විදිහට තමයි අපි අද මේ කොටස සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ සරල වශයෙන් කතා කරන විතරක් නෙමෙයි. මේ චරිතවල සුවිශේෂ ලක්ෂණ. ඒ වගේම විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට අපිට මෙතනදී මතුවන උදාහරණ මොනවාද? අනිත් කාරණේ තමයි ලිහිල් බසින් කතා කිරීම. ඊළඟට මේ චරිතවල සුවිශේෂී ලක්ෂණ. අපි එන කතා කරගෙන යමු. මේ කතා කරගෙන යන අතරේ අපි බලමු මොනවාද මේ චරිතවල සුවිශේෂී ලක්ෂණ කියලා. ආරම්භ වෙන්නේ මෙහෙමයි. එසමයෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. අතීතේ එහෙම නැත්නම් මේ කාලේ උත්තර පංචාල කියන නුවර නගරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරනවා. දැන් මේ පොත බලාගෙනම කියවනව නෙමෙයි. නමුත් ඉතින් මේ ජාතක කතා කොටස අනිවාර්යෙන් බලාගෙන තමයි කියලා දෙන්න වෙන්නේ. සරල අදහසනේ කියලා දෙන්න වෙන්නේ. ඉතින් ਵਿਚාරයන් එහෙම කතා කරනකොට අපි මේ පොත පැත්තක තියලා කතා කරන්න පුළුවන් කරනවා. එසමයේ උත්තර පංචාල නම් නුවර ඔය කියන උත්තර පංචාල කියන නගරේ රජ කෙනෙක් රාජ්‍ය කරනවා. එහෙම නැත්නම් මේ රාජ්‍ය පාලනය කරනවා. කවුද මේ රජතුමා? බ්‍රහ්මදත්ත නම් රජතුමා. ඒ රජුරවන්ට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා. දැන් මේ රජුරවන්ට අනුශාසනා කරන්න කෙනෙක් ඉන්නවා. බමුණේ. මේ බමුණගේ නම මොකද්ද? කේවට්ට. ඉතින් මේ කේවට්ට නම් බමුණා අනුශාසනා කරන ක්‍රම දෙකකට. මොනවාද? අර්ථයෙන්ුයි ධර්මයෙන්ුයි. මොකද්ද මේ අර්ථයෙන් සහ ධර්මයෙන් අනුශාසනා කරනවා කියන්නේ? අනුශාසනා කරනවා කියන්නේ මොකද්ද? මඟ පෙන්වනවා, උපදෙස් දෙනවා, අවවාද දෙනවා. රජෙකුට මඟ පෙන්වන්න පුද්ගලෙක් අතීතේ නම් හිටියා. මේ මඟ පෙන්වන පුද්ගලයෝ සුවිශේෂී. ඒකට හේතුව තමයි රටක දියුණුව කියන්නේ, රටක සමෘද්ධිය කියන්නේ මොකද්ද? ආර්ථික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන්. ඒ කියන්නේ යම්කිසි ගුණ වගාවක් මිනිසුන් තුළ තියෙන්න ඕනේ. යම්කිසි ගුණ ධර්මයක් මිනිසුන් තුළ තියෙන්න ඕනේ. එහෙම නැතුව ආර්ථික වශයෙන් පමණක් දියුණු වුණාට රටක් සමෘද්ධිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර්ථයෙන්ුයි ධර්මයෙන්ුයි. අර්ථයෙන් කියන්නේ ආර්ථිකමය දියුණුවට. එහෙම නැත්නම් භෞතික දියුණුවට. මොකද්ද භෞතික දියුණුව කියන්නේ? මේ ගොඩනැගිලි මම්මාවත් ඊළඟ ආර්ථික වශයෙන් ඒ අදාළ ගොඩනැගිලි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීම ඔය වගේ කරුණු තමයි මේ අර්ථයෙන් කියන්නේ භෞතික දියුණුව. ඒතකොට භෞතික දියුණුව තියෙනකොට මිනිස්සුන්ට යාන වාහන මිල මුදල්
ඒ වගේම අවශ්‍යතාවන් සියල්ල සපුරා ගන්න පුළුවන්. නමුත් අද අපිට වැටහෙන එක සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ආර්ථික වශයෙන් දියුණු සුවිශේෂී රටවල් විශේෂී මහා ධන කන්දරාවක් මහා ධනස්කන්ධයක් උපයාගත් මිනිස්සු ජීවත් වන සමෘද්ධිමත් දියුණු කියලා සම්මත රටවල් ගණනාවක් අද ලෝකෙ තියෙනවා. නමුත් වර්තමානයේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ මිල මුදලට කරන්න බැරි බොහෝ දේවල් තියෙන බව අද අපිට පැහැදිලි වන හොඳම කාලයක් තමයි මේ. ඉතින් ඒ නිසාම තමයි අතීතයේ රජවරුන්ට උපදෙස් දෙනකොට මඟ පෙන්වනකොට මේ ආර්ථික සමෘද්ධියට විතරක් උපදෙස් දුන්නේ නැහැ. ඒවා විතරක් උලුප්පල මතු කරලා අරගෙන ඒ කාරණා වලට විතරක් යොමු වෙන්න රජවරු යොමු කරේ නැහැ ඒ කාලේ උපදේශකවරු. දැන් ඒ කාලේ නම් හිටියේ පුරෝහිත. ඉතින් මේ පුරෝහිතවරු උපදෙස් දෙනවා තවත් පැත්තකින් සුවිශේෂී පැත්තකින් ඒ තමයි ධර්මය. මෙතන ධර්මයෙන් කිව්වේ සදාචාරාත්මක වශයෙන්. ඒ කියන්නේ රජතුමා ළඟ තියෙන්න ඕනි සුවිශේෂී ගුණ වගාවක්. දැන් උදාහරණයක් විදිහට බුදුදහමේ සඳහන් කරන විදිහට දස රාජධර්ම, ඒ වගේම සතර සංග්‍රහ වස්තු වගේ උදාර ගුණ ධර්ම රජෙක් තුල තිබ්බා. එහෙම තිබ්බම තමයි ඒ රජතුමා ධාර්මිකව රට පාලනය කරන්නේ. ධාර්මික රට පාලනය කරනකොට රටේ සුවිශේෂී සමෘද්ධියක් ඇති වෙනවා. ඒ වගේම ජනතාව බොහොම නිදහසේ සතුටින් සමෘද්ධිමත්ව ජීවත් වෙනවා. ඉතින් මේ නිසා අතීතේ ඔන්න දිගු කතාවකට ගියා එතන. අතීතේ පුරෝහිතවරු, උපදේශකවරු රජවරුන්ට අනුශාසනා කරේ අර්ථයෙන් ධර්මයෙන්. දැන් පැහැදිලි ඇති අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරා කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන කියන විදිහට එහෙනම් මේ කේවට්ට බමුණ රජුලවන්ට දැන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. කවුද රජතුමා? උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියන රජතුමා. ඌතුමු නුවණැත්තා වියත්තා. කවුද ඌතුමු කියන්නේ? මෙතන කේවට්ටාචාරිතුමා. ඔහු ඊටම නුවණැති. ඒ වගේම වියත් උගතේ. ඒ කේවට්ටාචාරි එක් දවසක් තුමු අලුයම් වේලෙහි පිබිද. දැන් මේ කේවට්ටාචාරිතුමා එක දවසක් උදේ අවදි වෙනවා. උදේ නැගිටලා සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන්. දැන් ඔන්න විශේෂ මේ ඔහුගේ පරිසරයේ තියෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් මේ කියන්නේ. සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන්. මේ කියන්නේ සුවඳ තෙල් දාපු පහන් පත්තු කරලා තියෙනවා කියන්නේ. එතකොට අපි ඒක ලියනකොට ගලපලා ලියන්න ඕනේ. මෙතන අදහස තේරුම් ගන්න. සුවඳ තෙල් යොදපු පහන් තියෙනවා. මේ පහන් දැල්වලා තියෙනවා. ගන්ධ දාම පුෂ්ප දාමාව ලම්බිත. මේ පුෂ්ප දාමාව ලම්බිත කියන්නේ මල් වැල් එල්ලන ලද. එල්ලලා තියෙනවා. ගන්ධ දාම. ගන්ධ කියන්නේ සුවඳ. මේ දාම කියන්නේ වැල්. එතකොට පුෂ්ප දාම කියන්නේ පුෂ්ප කියන්නේ මල්, දාම කියන්නේ වැල්. එතකොට මේ සුවඳ වැල්, මල් වැල් එල්ලලා තියෙනවා. ඒ වගේම අපි බලමු කොහෙද කියලා ඊළඟට. නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත. විවිධ වර්ණ, නානා වර්ණ, විවිධ වර්ණ, විවිධ පාටවල වලින් විචිත්‍ර ලස්සන අලංකාර කරන ලද විතානෝපලක්ෂිත. ඒ කියන්නේ උඩු වියන් වලින් අලංකාර වෙලා තියෙනවා. විතානෝපලක්ෂිත අලංකෘත වූ ශ්‍රී යහන් ගර්භය බලන්නා. දැන් මේ කේවට්ටාචාරිතුමා තමාගේ මේ නිදන කාමරය බලලා මහත් වූ සම්පත් දැක මේ මොහුගේ නිදන කාමරය තුල මේ ශ්‍රී යහන් ගර්භය, මේ ශ්‍රී කියන්නේ අතරම උතුම් ඒ සුවිශේෂී ශ්‍රේෂ්ඨ ඥානත. එතකොට මේ ඔහුගේ කේවට්ටාචාරිතුමාගේ යහන් ගර්භය දෙස බලනවා. ඒ කියන්නේ මොහු ඉන්න කාමරේ තියෙන වස්තු සම්පත් දිහා බලනවා. වස්තු සම්පත් දකිනවා. දැන් ඔයාලගේ කාමරවල තියෙනවනේ විවිධ වස්තු සම්පත්. ඉතින් මෙයාගේ තියෙනවා සුවිශේෂී වස්තු සම්පත් ගොඩක්. මේවා දැකලා මෙයා මෙන්න මෙහෙම හිතනවා. මේ මාගේ යසස කවුරුන් සන්තක දෝ හෝයි සිතන්නාහු. මගේ මේ වස්තු සම්භාරය කවුරුන් නිසා ලැබිච්ච දෙයක්ද? නැත්නම් මේවායේ හැබෑ අයිතිකාරයා කවුද? මට මේවා ලැබුණේ කවුරුන් නිසාද කියන කාරණේ තමයි මේ හිතන්නේ. මෙන්න මෙහෙම හිතලා අනෙක් කෙනෙකුන් සන්තක නොවි. මේක වෙන කෙනෙකු කරපු දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් වෙන කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. හැබෑවටම මේක අයිති. චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට තමයි මේවා හැබෑ වශයෙන් අයිති. එහෙම නැත්නම් ඔහු නිසා තමයි මට මේ සම්පත් ලැබුණේ. මෙබඳු සම්පත් දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අගරජ කළොත් යහපත. හිතනවා දැන් මෙතන අපි සටහන් කරගමු මුලින්ම
මෙන්න මේ සතරකන් මන්ත්‍රණය කියන කොටසේ අපිට හමු වෙන්නේ පළවෙනියෙන්ම මේ කේවට්ටාචාරීතුමා. තුමාගේ සිතිවිල්ල. සිතිවිල්ල කේවට්ටාචාරීතුමාගේ සිතිවිල්ල තමයි විශේෂ වශයෙන් අපිට මුලින්ම වැදගත් වෙන්නේ. මොකද මේ සිතිවිල්ල දැන් අර කලින් කිව්ව විදිහට මේ ඒ සම්පත් මෙබඳු සම්පත් දුන් රජුරුවන් සියලු දඹදිවට අග රජ කළොත් යහපත. යහපත කියන්නේ හොඳයි. මේ රජ මේ දඹදිව සියලුම රාජ්‍යයන් වල ප්‍රධාන රජුරෝ කරොත් අග රජු කියන්නේ ප්‍රධාන රජතුමා. කරොත් යහපත හොඳයි. ඇයි එහෙම කියන්නේ? එසේ වුවහොත් මමත් අග්‍ර පුරෝහිත වෙමි සිතා. දැනට රජුරුවන්ගේ පුරෝහිතයා එහෙම නැත්නම් උපදෙස් දෙන බමුණනේ මේ කේවට්ටාචාරීතුමා. ඉතින් ඒ රජතුමා දඹදිවටම රජ වුණොත් අග රජ වුණොත් ප්‍රධාන රජතුමා වුණොත් ප්‍රධාන පුරෝහිතයා වෙන්නේ මේ කේවට්ටාචාරීතුමා. එහෙම හිතලා උදෑසනක්සේම රජුරුවන් සමීපයට ගොස් දැන් උදේ පාන්දරම අවදි වෙලා රජුරු ළඟට ගිහිල්ලා රජුගේ මාලිගයට ගිහිල්ලා රෑ දවස සුවසේ නිදිලත් පරිදි ਵਿਚාරා අහනවා ගිහිල්ලා ਵਿਚාරා කියන්නේ ඇහුවා මොනවාද ඇහුවේ රාත්‍රී සුවසේ පෙර දවසේ නිින්දක් ලැබුවාද සුව නිින්දක් ලැබුවාදයි අහලා දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවෙක් ඇතැයි දැන් කියනවා කොටපිය යුතු කියන්නේ මෙතන කල යුතු එහෙම නැත්නම් ඔබතුමත් එක්ක කියන්න කාරණාවක් තියෙනවා කියන තමයි මේ කියන්නේ. ඉතින් ඔබතුමා සමග කල යුතු කතාවක් තියෙනවා කියලා කීක ප්‍රකාශ කරනවා. රජුරෝ මොකද කරන්නේ? රජුරෝ කියව ආචාරීනි කීය. දැන් කියව ආචාරීනි කීහ ආචාරීනි කියන්නේ කියලා දැන් රජුරෝ කියනවා. දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවෙල. දැන් කේවට්ටාචාරීතුමා කියනවා ඇතුළු නුවරින්දී මේ විදිහට රහස් කියන්න බෑ රජතුමනි. ඒ නිසා මගුල් උයනට යම්හයි කීය. මොකද්ද මේ මගුල් උයන කියන්නේ? දැන් රජුරුවන්ට තියෙන දේවල් බලන්න රජතුමාට කඩුවක් තියෙනවා. මේ කඩුව රජතුමාගේ කඩුවට කියන්නේ මගුල් කඩුව. ඒ වගේම රජුරුවන්ට ඇතෙක් ඉන්නවා. එතකොට රජුරුවන්ගේ ඇත මගුල් ඇත. ඊළඟට රජුරුවන්ගේ උයන මගුල් උයන. දැන් මේ මගුල් කියන වචනේ ඉදිරියට එනවා. ඉතින් මේ මගුල් වැඩි හරියක් තියෙන්නේ රජතුමාට තමයි ඒ කාලේ. දැන් මෙතනත් මේ අපි අදහස් කරන විදිහ හැම අර්ථයකින්ම නෙවෙයි මේ මගුල් කියන්නේ. මෙතන ශ්‍රේෂ්ඨ කියන අර්ථය. එතකොට රටේ ඉන්න ශ්‍රේෂ්ඨයා රජතුමානේ රටේ පාලක. ඉතින් ශ්‍රේෂ්ඨයට අයත් දේවල් හැම දෙයකම ඒ කාලේ විශේෂ වශයෙන් විශේෂණයක් විදිහට යෙදුණා. උයනට කියන්නේ මගුල් උයන. කඩුවට රජුරෝගේ ඒකට මගුල් කඩුව. ඔන්න ඒ විදිහට මේ මගුල් කියන වදන භාවිත වෙනවා. දැන් මෙතනත් අපිට පස්සෙත් අහු වෙනවා වචන කීපයක් බලමු අපි. මගුල් වෙනට යම්මයි කිය. දැන් කියනවා මේ අතුල් නෝරේ නම් මේව රහස් කතා කරන්න බෑ. ඒක රහසක්. ඒ නිසා අපි යමු මගුල් වෙන රජතුමනි කියලා මේ කේවට්ටාචාරීතුමා කියනවා. රජුරෝ මොකද කරන්නේ? යහපත ආචාර්යනි කියා දැන් කියනවා. හොඳයි ආචාර්යනි. බමුණන් හා සමග උයනට ගොස්. දැන් ඔන්න මගුල් උයනට යනවා. ගිහිල්ලා සේනාව පිටත සිටුවා වටකොට රැකවල්ලවා. දැන් සේනාව වටේ තියලා තමයි මේ කේවට්ටාචාරීතුමයි රජතුමයි සාකච්ඡාවට එහෙම නැත්නම් මේ රහස් මන්ත්‍රණයට යන්නේ. කොහෙටද යන්නේ? මගුල් උයනට. එතකොට බමුණන් හා සමග ඇතුළු උයනට වැද මගුල් සල් වටෙහි වුණා. දැන් මේ රජුරෝයි කේවට්ටාචාරීතුමයි කොහෙද ඉන්නේ? මොකද මේ මගුල් සල්වට කියන්නේ? තවත් මගුල් කියන වචනයක් අහු වෙනවා මේ රජතුමා සම්බන්ධව. දැන් මගුල් කියන්නේ මේ උතුම් ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් රජතුමාට සම්බන්ධ නැත්නම් රජතුමාගේ සල්වටෙහි. මෙතන සල් කියන්නේ ශෛලමය කියන්නේ. ශෛලමය කියන්නේ ගලින් කරන නෙළු. එතකොට මෙතන කියන්නේ මේ ශෛලමය මොකක්ද? මෙතන මගුල් සල් වටේ. කොතනද ඉන්නේ? මගුල් සල් වටේ. මෙතන
මේ වටෙහි කියන්නේ මෙතන සෛලමය වටකුරු ඌ කියන අදහස. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් වටකුරු කියන්නේ මේ රවුම් හැඩය ඇති. වටකුරු ශෛලමය ආසනේ. මඟුල් සල වටෙහි. එතකොට මේ වටකුරු ආසනේ ඉඳගෙන ඉන්නවා දැන් කවුද? මේ කේවට්ට ආචාර්යතුමයි බමුණු ආචාර්යතුමයි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත රජතුමා. දැන් මේ දෙන්න කතා කරනවා. සාකච්ඡාවක යෙදෙනවා. දැන් අපි බලමු මොකද්ද මෙතනදී සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ සිතිවිල්ල ඇති වුණේ එක්කෙනෙකුට. එක්කෙනෙකුට කන් දෙකක්. ඒකට මේ කන් දෙකක් සම්බන්ධ. ඒ කියන්නේ කන් දෙකකින් තමයි මේ කාර්යය ආරම්භ වෙන්නේ. එහෙම නැත්නම් එක් පුද්ගලයෙකුගේ සිතිවිල්ලකින් එක් පුද්ගලයෙකුගේ සිතිවිල්ලකට කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔන්න මේ සතර කන්මන්ත්‍රණය කියන කොටස මේ ජාතක කතා කොටස ඉදිරියට කතා කරන යනකොට ඔබට වැටහෙයි. එතකොට විචාර ප්‍රශ්නයකදී ඔන්න ලියන්න මතක තියාගන්න විශේෂයෙන්ම මේ සතර කන්මන්ත්‍රණය කියන කොටසේ කෙනෙකුගේ සිතිවිල්ලකට කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද? මේ කේවට්ටාචාර්යතුමාගේ සිතිවිල්ල නිසා තමයි රජවරු 100 ගණනක් විස යොදලා පානය කරවලා මරන්න තරම් උපක්‍රමයක් යොදන්නේ. මහා විනාශයකට මේ රජතුමාත් ඇදගෙන මුළු රාජ්‍යයත් ඇදගෙන වෙනත් රාජ්‍යයන් 100කුත් සම්බන්ධ කරගෙන ලොකු විනාශයක් සිද්ධ වෙන්න යනවා. මොකක් නිසාද? මේ විදිහේ මෙන්න මේ ඇතිවිච්ච සිතිවිල්ල නිසා. එතකොට මෙතනින් තව පැහැදිලි වෙන කාරණයක් තමයි මේ ජාතක කතා වලින් අපිට පැහැදිලි කරලා දෙනවා. බොහෝ ජාතක කතාවල මේ කාරණේ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ මිනිහෙක්ගේ සිතිවිල්ලකට කොයිතරම් දෙයක් කොයිතරම් හානියක් සිද්ධ කරන්න පුළුවන්ද කියන කාරණා. එතකොට අපේ ජීවිතයට වැදගත් කාරණයක් අපේ සිතිවිලි තමයි ජීවිතේ වැදගත් වෙන්නේ. ඇත්තටම රටක සමෘද්ධිය කියන්නේ සිතිවිලි වල ප්‍රතිඵලය තමයි. රටක විනාශය කියන්නේ ජාතික විනාශය කියන්නේ මේ සිතිවිලි වල විනාශයකට. එක් පුද්ගලයෙකි අයහපත් කෲර සිතිවිල්ලකින් මුළු රටක් රාජ්‍යයක් විනාශයට පමුණවන්න උනත් පුළුවන්. ඉතින් මේ ලැහැත්ති වෙන්නේ ඒ වගේ කුරීරු අධර්මිෂ්ඨ මඟ පෙන්වන්නේගේ ක්‍රියාකලාපයන් තමයි දැන් මේ ආරම්භ වෙන්නේ. බලමු අපි කුමක්ද ඉදිරියට සිද්ධ වෙන්නේ කියලා. දැන් ගිරාපෝතක වෙන අලුත් චරිතයක් හමු වෙනවා. දැන් මෙතෙන්ට අපි දෙවෙනි කාරණේ අපි ලියාගමු. රජු මේ සතර කන්මන්ත්‍රණය ඇති වෙනවා කවුරු අතරද? පුරෝහිත අතර. පුරෝහිත. දැන් මෙතන මේ කන් දෙකකින් ආරම්භ වෙච්ච දේ දැන් සතර කන්. දැන් කන් හතරයි. දැන් මෙතන එක්කෙනෙක්ගේ සිතේ ඇතිවෙච්ච සිතුවිල්ල දැන් ඔන්න දෙන්නෙක් මේකට සම්බන්ධ වෙනවා. බලන්න මේ ප්‍රශ්නේ හෝ මේ ක්‍රියාව මේ සිතුවිල්ල ව්‍යාප්ත වෙලා යන හැටි අවසානයේ මොකක් සිදුවේද කියලා අපි බලමු මේ සතර කන්මන්ත්‍රණය කියන ජාතක කතා කොටස ඉදිරියට සාකච්ඡා කරගෙන යනකොට. දැන් ඔන්න මඟුල් සල් වටෙහි ඉඳගෙන එහෙම නැත්නම් රජතුමාගේ සෛලමය ඒ වටකුරු මඟුල් අසුනේ ඉඳගෙන දැන් සාකච්ඡාවක යෙදෙනවා. ගිරා පඬිතයෝ මේ ක්‍රියාව දැක. දැන් මෙතෙන්ට ඔන්න තව චරිතයක් සම්බන්ධ වෙනවා. ඒ කවුද? මෙතන ගිරා පඬිතයෝ. දැන් මෙතනත් මේ විශේෂත්වය තියෙන පඬිතයෝ කියලා එයි මේ කියලා අපි අහලා තියෙන ගිරව කියලා. මෙතන ඒකට හේතුව තමයි මේ ගිරව සුවිශේෂී කෙනෙක්. මේ පඬිත කියන්නේ ඊටාම නුවණැති බුද්ධිමත් ඡක්තියකට යොදන නාමයක්. එතකොට මේ ගිරා පඬිතයෝ මේ ගිරව අනිත් සාමාන්‍ය තිරිසන් ඒ ගිරා කියන සත්ත්ව කොටාසේ ස්වභාවයට වඩා විශේෂී ස්වභාවයක් ගන්නවා. ඒ තමයි මේ ගිරව බොහොම නුවණැති සතෙක්. බලමු අපි කොහොමද මේ ගිරව නුවණැති වුනේ කියලා. මේ ගිරා පඬිතයෝ මේ ක්‍රියාව දකිනවා. දැන් මේ ක්‍රියාව කියන්නේ මේ රජුණු හා පුරෝහිත අතර ඇති වෙන සතර කන්මන්ත්‍රණය. එහෙම නැත්නම් මේ රහස් මන්ත්‍රණය. මේ රහස් කතා බහ. මේ එක් කාරණයක් වුවමනව. දැන් මේ හිතනවා
මේ කවුද? ගිරාපඬිතයා. නෝනෙත් එක්කනේ හිතන්න පුළුවන්. මොනවද හිතන්නේ? මේ එක් කාරණයක් වුවමනවා. ඒ කියන්නේ මේක මොනවා හරි සුවිශේෂී දෙයක් වෙන්න පුළුවන්. වැදගත් කාරණයක් වෙන්න පුළුවන්. මොකද්ද? අද පඬිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමී උයනට වැඩ. දැන් ඔන්න උයනට එනවා. මොන උයනටද? මේ රජුගේ මගුල් උයනට. ඇවිල්ලා මෙයා එන්නේ මොකටද? මේ වැදගත් කාරණයක් වෙන මේ දෙන්න හැසිරෙන විලාසයෙන්ම මෙයා අවබෝධ කරගන්නවා. මේ ගිරවට වැටෙනවා. ඇයි මේ ගිරවා පඬිත? ගිරා පඬිතයා. ඒ නිසා ඒකට එහෙම කියන්න හේතුව තමයි මේ විශේෂී ගිරවේ. උගත් විශේෂ ඥාන විශේෂ නුවණක් තියෙන සතේ. ඒ නිසා තමයි මේ දෙන්නෙක් දැකලා පටා ගන්න මේ දෙන්න යන විදිහ මේ දෙන්න උදේකලා ප්‍රදේශයකට යන විදිහෙන්ම තේරුම් ගන්නවා. දැක්ක ගමන්ම විශේෂී කාර්යයකට තමයි මේ යන්නේ. මේ ගිරව තමයි මහෞෂධ පඬිතුමාගේ චාර පුරුෂ සේවාවේ ඉන්න සුවිශේෂී චරිතය. එතකොට අපිට මෙතන ਵਿਚාරයන් ලියනකොට වැදගත් වෙන කතාවක් තමයි මේ චරිතය. ඒකට හේතුව මහෞෂධ පඬිතුමා යොදාගත්තේ තමාගේ චාර පුරුෂ සේවයට සුවිශේෂී චරිතයක්. සුවිශේෂී සත්‍යය. හැබැයි මේ සත්ව කොට්ටාසය අතර ඒ කියන්නේ ගිරවුන් අතර සුවිශේෂී. මේ ගිරවගේ සුවිශේෂී ලක්ෂණ ටික අපිට පසුව දැනගන්න පුළුවන්. අපි බලමු කොයිතරම් නුවණැති සත්වෙද කියලා මේ ගිරා පඬිතයා මහෞෂධ පඬිතුමාගේ චර පුරුෂ සේවයේ යෙදෙන. අද පඬිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමී උයනට දැන් පඬිතයන් වහන්සේට කියන්නේ මෙතන මහෞෂධ පඬිතුමාට කියන්න කාරණයක්. සුවිශේෂී කාරණයක් හොයා ගන්නවා කියලා හිතාගෙන ඔන්න උයනට එනවා. උයනට ඇවිල්ලා මගුල් සල්ගස් කොළ අතර සැඟවී වුණ. දැන් මේ මගුල් උයනේ සල්ගසේ කොළ අතර හැඟ වෙලා හිටිය අත්තකට වෙනවා. රජුරුව බමුණන්ට දැන් ඔන්න රජුරුයි මේ බමුණයි කතාව ආරම්භ කරනවා. රජුරුව බමුණට කියනවා මොකද කියන්නේ? කියවුතු රහස් කියව ආචාර්යනි කීය. එතකොට ඇඳුරුතුමනි ඔබ ඔබට කියන්න අවශ්‍ය ඔබට කියවුතු ඔබට කියන්න තියෙන කාරණේ කියන්න. රහස කියන්න කියලා දැන් රජුරුව කියනවා. කාටද? මේ කියවට්ට ආචාර්යතුමා.